පත්තිනි තෙද බලය විහිදා ලොව සතට අම්මා පතිනි වැඩියයි මනු ලොව තුලට නිති අනසකින් පත්තිනි සලඹේ බලට රෝදුක් පිසෙයි දුරු කර සැම බියසකට අයිබෝන් නැචරල් ට්‍රීට්මන්ට් නාලිකාව ඔස්සේ බොහෝ කාලයකට පසුව මම ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද මම ඔබට ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ නිවැරදිව පත්තිනි මෑණියන් වහන්සේට කිරි මංගල්‍යයක් නැත්නම් කිරි දානයක් දෙන්නේ කොහොමද කියන එක. පත්තිනි මෑණියෝ ගැන කතා කරද්දී මම ඔබට කියලා තියෙනවා ඇත්තටම ලංකාවේ ගමක් පාසා නිවසක් පාසා උතුම් වූ අම්මා මෑණියන් වහන්සේට කිරි උතුරු මංගල්‍යයක් හෝ පවත්වන්න කිරි දානයක් සත් කිරිමවුරු වඩම්මලා දෙන්න කියලා. ඒකට විශාල හේතුවක් තියෙනවා. මේ සියලු වසංගතවලට අපි විශ්වාස කරන අපගේ ප්‍රධාන දේවතාවිය තමයි උතුම් වූ සිද්ධ පත්තිනි අම්මා මෑණියන් වහන්සේ. ඖෂධ වලට, දරුවන්ට, දරු දුකට, ලෙඩ රෝගවලට, රෝග බියපත්වලට, එතකොට මේ වසංගතවලට විපත්තිකාරක කාලවලදී අපි පිහිට පතන්නේ එදා සිට අපගේ මුතුන් මිත්තෝ පිහිට පැතුවේ උතුම් වූ අම්මා මෑණියන් වහන්සේගෙන් තමයි. ඉතින් අපිට පුළුවන් නම් ශ්‍රී ලංකා ධර්මිතලයේ සෑම නිවසකම සෑම ගමකම කිරි ඉතුරු මංගල්‍යයක් හෝ නැත්නම් කිරි අම්මලා සද්දෙනෙක් වඩම්මලා කිරි දානයක් ඔබට දීලා මේ උත්තමාවිය වෙනුවෙන් පින් අනුමෝදන් කරලා අපගේ රටේ ජාතිය ආරක්ෂාව හා මේ වසංගත තත්ත්වය වෙනුවෙන් ඔබට පින් අනුමෝදන් කරලා ආශිර්වාදයක් ඉල්ලා ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. අපි බලමු මේ කිරි අම්මා දාණයට ඔබ සැකසෙන්නේ කොහොමද කියලා. දින 21කට කලින් සිටයි කිරි අම්මා දාණයකට සාමාන්‍ය නිවසක නම් ඔබ සාමාන්‍ය නිවසක ජීවත් වෙනවා නම් ඔබ දින 21කට කලින් නිර්මාංශ වෙන්න ඕන. ඒ වගේම ඔබගේ ෆ්‍රිජ් එකේ හරි මුළු තැන් ගෙදර හරි කබඩ් එකක හරි මස් මාළු එතකොට කරවල බිත්තර වගේ දේවල් තියෙනවා නම් ඒ සියලුම දේවල් අපි ඒ දිවසෙන් ඒ දින 21කට කලින් ඉවත් වෙලා අපි නිර්මාංශ ආහාරයක් අරගෙන මේ මංගල්‍ය සඳහා සූදානම් වෙනවා. එතකොට පත්තිනි අම්මා මෑණියන් වහන්සේ පුද්ගලිකව ඒවා පොත්පත්වල නෑ මට දන්වලා තිබෙනවා මේ කිරි දානය සඳහා වඩින්නා වූ කිරි අම්මලා 7 දෙනාගේ රූප ස්වභාවය කෙසේ විය යුතුද කියලා. මේ කිරි අම්මලා වැඩිය මහලු නොවිය යුතුය, වැඩිය කළු නොවිය යුතුය, ස්වාමියා මියගිය ස්ත්‍රී නොවිය යුතුය, සුරාවට සූදුවට වෙසගණන් වැනි ස්ත්‍රී නොවිය යුතුය, රූපශ්‍රීයෙන් සාමාන්‍ය විදිහ රූපශ්‍රීයක් තිබෙන ස්ත්‍රීන් විය යුතුය, හිසකෙස් බොහෝ වියපත් වෙලා නැත්නම් ඉදිලා වැනි වියපත් භාවයටපත් ස්ත්‍රීන් ගේන්න එපාය. ඒ වගේම තනයේ කිරි තිබෙන අම්මාවරු දෙදෙනෙක් හෝ මේ කිරි අම්මාවරු සද්දෙනාගේ ඇතරේ ඉන්න ඕන. ඒ කියන්නේ තන කිරි දෙන. ඔබ දන්නවා දරුවෙක් වදලා ඉවර වෙලා මාස 3ක් ගියාට පස්සේ අපේ කිලිකාරී ඉවර වෙනවා. සාමාන්‍යයෙන් මේ මාස 3 ගියාට පස්සේ දිගටම කිරි දෙන අම්මෙක් හෝ දෙදෙනෙක් මේ කිරි අම්මාවරු සද්දෙනාගේ අතරට ඔබට වඩාමන්න පුළුවන් නම් මේ කිරි අම්මා දාණය ඉතාමත් මහත්මල මහනිශංස බලවත් දානයක් බවට පත් වෙනවා. එතකොට ඒ දින 21කට පස්සේ අදාළ දිනයට පෙර උඩුවියන් බැඳලා කොහොඹ කහදියර ඉහලා ඉතාමත් පිරිසිදුව මුඛවාඩම් බැඳලා හිසතත් රිදි ජටාවක් බැඳලා පොළවේ නගල් එකහමාරක දෙකක විතර උස ලස්සන වියලක් මත නැත්නම් පීතිකාවක් මත තමයි අපි සුවඳ දර වලින් නැත්නම් අඹ දර ඔබට ගන්න පුළුවන්. අඹ දර වලින් තමයි මේ සියලු වියමන ඔබ උයා පිස නිම කරන්න ඕනේ ඒකත් ස්ත්‍රීන් විසින්. එතකොට මේ උයන ස්ත්‍රීන් පවා නිර්මාංශ වෙලා කිරිකුණු ගෙවල් වලට යන්නේ නැතුව එදාට ඇවිල්ලා ඉතාමත් පිරිසිදුව තමයි මේ දාණය උයන්න ඕනේ. සාමාන්‍ය කිරියා කැබැල්ලක්, සාමාන්‍ය කැවුමක්, සාමාන්‍ය කිරිබත් කැබැල්ලක් කපනවට වැඩිය විශාලයට තමයි අපි මේ කිරි අම්මා දාණය සඳහා මේවා කපන්නේ සකසන්නේ. ඉතින් මෙහෙම පිරිසිදුව පිළිවෙල කරගත්ත කිරි අම්මා දාණය සඳහා වඩිනකොටත් ඔබ දන්නවා වැට කඩුල්ලේ සිට මහ කිරි අම්මා කවි කියාගෙන තමයි වඩින්නේ. ඉතින් මම කිරි අම්මා දාණය සඳහා වඩිනකොට මගේ පිරිවාරය සමග මම මේ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිළිම වහන්සේ සමග තමයි වඩින්නේ.
එතකොට කිරියම්මලා 7 දෙනා සමග මම 8 දෙනෙක් වෙනවා. ඊට පස්සේ මේ පිළිමේ අපි කිරි කහ දියර වලින් නාවලා කිරි කලයක් උතුරෝලා ඊට පස්සේ වී කලයකට ඔබ දන්නවා කලයකට වී පුරවලා තියලා ඒ වී කලයට පයින් ගසාගෙන තමයි ඒ නිවසට ඇතුල් වෙලා කිරියම්මා දාණය සඳහා වාඩි වෙන්නේ. කඩුල්ල පැනගෙන ඔබ දන්නවා පාන්දර බ්‍රහ්ම මූර්තියට කලින් තමයි සාමාන්‍යයෙන් පාන්දර 3ට 3:00ට යන්තම් සූර්ය දිව්‍ය රාජෝත්මයන් වහන්සේගේ ඇල්ම බැල්ම ලැබෙන හිමිදිරි පාන්දර සුදු වත හැඳි ඒ කිරියම්මාවරු වඩින ඒ අසිරිය බලන්න ඉතාමත් පින්බරයි. එක අතක සුදු මල් වටියක් අරගෙන එක අතක පංකොල හෝ යම් කිසි දෙයක් අරගෙන තමයි මේ කිරියම්මාවරු වඩින්නේ. ඉතින් යන දෙපස ඒගොල්ලෝ මේ මල් ඉසගෙන තමයි මේ කඩුල්ල ළඟට වෙනකන් ඒගොල්ලෝ එන්නේ. ඒ කියන්නේ කිරියම්මාවරු වඩිනවා කියන සලකුණ අපිට දීගෙන තමයි එන්නේ. ඉතින් මේ එන මාර්ගයේදී කිරියම්මාවරු නොඑක් කවිපන්ති කියනවා. ඉතින් මම මේ වෙලාවේ මගේ මුවකට එන කවිපන්තියක් කියන්නම්. දකුණු ලකේ කිරියම්මා වඩිනවදෝ උතුරු දිගේ කිරියම්මා වඩිනවදෝ දකුණු ලකට අද කිරිමේ දෙනවාදෝ ගණ දෙවිඳුන් දොර කොඩ ළඟ සිටිනවදෝ කතරගමේ කිරියම්මා දෙන්නෙනවා රුහුණුපුරේ කිරියම්මා සත් දිනට රුහුණුපුරෙන් කිරිගෙන වඩිනා කලට කඳරගමේ කඳ සුරිඳුන් පෙළහරට වඩිතිය කිරිදනට කඳ කුමරුන් අදට සාමයේ ජය කොඩිය දෙන සමන් දෙවිඳු නම විෂ්ණු දෙවිගේ අන බල ඇති මේ සලඹ රැගෙන පත්තිනියගේ දන තුලට වඩති මවුන් කිරි කල සත උතුරන්ට. ඉතින් කවි කියනවා ඊට පස්සේ පිරිත් ආදිය කියලා උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කළා. තමයි නැවත අපි ඒ නිවසෙන් පිටත් වෙලා යන්නේ. ඊටාම අලංකාර. ඔබට වසරකට එක වතාවක් මේ කිරියම්මා දාණිය දෙන්න පුළුවන් නම් ඔබට අනවින කොඩිවින බන්ධන ශූන්‍යයන් වලින් ඔබගේ නිවස නිතැතින්ම ආරක්ෂා වෙනවා. ඔබට වෙනම ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා ශූන්‍යයන් කපා ගන්න බන්ධන කපා ගන්න අවශ්‍ය නැහැ. මේ කිරියම්මා දාණිය කිරි උතුරුම් දාණයෙන්ම ඔබට පුළුවන් ඔබගේ නිවසේ තිබෙනා වූ බොහෝ ප්‍රශ්න විසඳා ගන්න. ඉතින් උතුම් වූ අම්මා මෑණියන් වහන්සේ තරම් තෙදයි කියලා ඔබ දන්නවා. ඇය තුසිත දිව්‍ය ලෝකේ තුසිත භවනි මේ මොහොතේ වැඩ වාසය කරනවා. නමුත් වරින් වර නාග ලෝකයට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය තලවලට, බ්‍රහ්ම තලවලට එතුමිය ගමන් කරනවා. ඒ වගේම ආපට දිෂ්ටි දිවස් හෙලනවා. උතුම් වූ නවගමු දෙවොලට, එතකොට සීනිගමට, ඒ වගේම ගොඩාක් එතුමිය මනුස්ස ලෝකේ ඉන්න කාලේ භාවනා කරපු ඇයගේ හලං තිබිච්ච ඇයගේ ආභරණ තිබිච්ච ඒ ස්ථානවල මා භාවනා සමාධියෙන් ඉඳලා තිනවා. ඔබ දන්නවා ඒ වගේ ස්ථාන බොහෝ රාශියක් මේ ලංකා භූමියේ තියෙනවා. ඇත්තටම මේ ගම්පහ පුරවරය තමයි මදුරා පුරවරය. ඒක මම ඔබට කියන්න ඕනේ. උතුම් වූ පතිනි අම්මා මෑණියන් වහන්සේ වැඩ වාසය කළේ මේ මදුරා පුරයේ තමයි. එහා පැත්තේ ඉන්නෙත් මහලොකු කිරියම්මා ඉන්දිගොල්ලේ කිරියම්මා හිටපු ඉන්දිගොල්ල තමයි මෙතනින් එහා ප්‍රදේශයේ තියෙන. ඔබ දන්නවා කිරියම්මාලා වරු සත් දෙනාගේ ඉන්දිගොල්ලේ කිරියම්මා කියලාත් එක්කෙනෙක් හිටියා. අමරාපති කිරියම්මා කියලා එක්කෙනෙක් හිටියා. එතකොට මේ කිරියම්මා වරුන්ගේ මෑත කාලයේ අරගෙන බලනකොට ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්මයන් වහන්සේගේ අක්කණ්ඩිය වන මහ ලොකුවන්. නැත්නම් අපි කියනවා බිසෝ බණ්ඩාර මැණිකේ. නැත්නම් කිරියම්මා මෑණියන් වහන්සේ කියලා කියනවා. ඒ උත්තමාවියද මේ කිරියම්මා දාණය හරහා ඔබගෙන් පින් ලබා ගන්නවා. ඔබට දිශි දිවස් හෙලනවා. මේ ලංකා භූමියට දිශි දිවස් හෙලනවා කියන රහසිගත පණිවිඩයද මේ මොහොතේදී මට ඔබ වෙත දෙන්න සිතුණා.